And now, live at 8. ආයුබෝවන් වෙලාව රාත්‍රී 8යි සුපුරුදු පරිදි එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් at 8 සමකේ සුපුරුදු පරිදි අද ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම නදීක කරුණානායක මම චවිකා ගුණසේකර මුල්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල අධික වර්ෂාපතනයේ වර්ධනයක් මහවැසි මැද දෙමහල් ගොඩනැගිල්ලකුත් උමා ඔයට පෙරළේ ලබන සඳුදා සිට රට යථාතත්ත්වයට පත් කිරීමේ සැලසුම එළිදකි. ඩුබායි සිට ගෙන්වාගත් මගියෙකුටත් කොරෝනා. නෞක හමුදා පවුලක අවුරුදු 1මාරක දරුවෙකුත් IDH රෝහලට. හෙළට පෙරළුණු මෝටර් රථය. කසාවතට පිවිසි මහේශ්වර ශර්මා. ඉන්දියාවේ බන්ධනාගාරයකටත් කොරෝනා පැතිරේ. රැඳවියන් සහ නිලධාරීන් 100කට වැඩි පිරිසක් රෝහලට. උතුම් සම්බුදු තෙමඟුල යෙදුණු වෙසක් දිනේ නිවසටම සීමා වී බැතිසිතින් වෙසක් අසිරිය විඳින්නට මෙරට ජනතාවට සිදු වුණා. ඒ පවතින වසංගත තත්ත්වය හමුවේ. වෙනදා වෙසක් සිරි නරඹන්න නගරවලට ඇදුණු ජනතාව මෙදා දක්නට ලැබුණේ නැහැ. එහෙත් හැකි පමණින් මේ උතුම් වෙසක් දිනය සමරන්නට අපේ රටේ ජනතාව සැදී පැහැදී සිටියා. මේ අතර ජාතික වෙසක් උත්සවයේ නිමිත්තෙන් හොරණ ගෝනපල ඔලබොඩුව ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. හොරණ ගෝනපොළ ඔලබොඩුව ඓතිහාසික රජමහා විහාරස්ථානයේදී ඊයේ දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් විහාරාධිපති පූජ්‍ය උඩුවේ හේමාලෝක හිමියන් බැහැදක කෙටි පිළිසඳරකද ජනාධිපතිතුමා නිරත වුණා. අනතුරුව ආගමික වතාවත් වලට එක්වීමෙන් පසුව රාජ්‍ය වෙසක් උත්සවයේ නිමිත්තෙන් විශේෂ සමුරු සටහනක්ද ජනාධිපතිවරයා විසින් තබනු ලැබුවා. සදාතුක කරඬුව වැඩම කරවීම සහ චාරිත්‍රානුකූලව සර්ව රාත්‍රික ධර්මදේශනයට භික්ෂුන් වහන්සේලාට ආරාධනා කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබුවා. වෙනදා වෙසක් සිරියෙන් බැබලෙන හුණුපිටිය ගංගාරාම වෙසක් කලාපය මෙවර පාළු ස්වභාවයක් ගෙන තිබුණා. නමුත් ගංගාරාම සීමා මාලකය තුළ වෙසක් කුඩු ප්‍රදර්ශනය පැවැත්වුණේ මෙලෙසින්. කොළඹ නගරයේ කේන්ද්‍ර කරගෙන සෑම වර්ෂයකම වෙසක් තොරන් විශාල වශයෙන් ඉදිකළ අතර මෙවර එකඳු වෙසක් කලාපයක්වත් දැක ගැනීමට නොහැකි වුණා. එහෙත් කොළඹ නගරයේ ඇතැම් මාර්ගවල සහ පොදු ස්ථානවල වෙසක් කුඩු ප්‍රදර්ශනය වන අයුරුයි මේ. ගාල්ල නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල ජනතාව පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වෙමින් උතුම් වෙසක් දින සැමරුමට එක් වුණා. ගම්පා නගරයේද වෙසක් සැරසිලි කිහිපයක් දක්නට ලැබුණා. මාතර කළුතර මෙන්ම හම්බන්තොට සහ වලස්මුල් යන ප්‍රදේශවලද පහන් කූඩු සහ කුඩා ප්‍රමාණී තොරන් කිහිපයක් දක්නට ලැබුණේ මෙලෙසින්. රත්නපුර ඇහැලියගොඩ නගර කේන්ද්‍ර කර ගනිමින් එම ප්‍රදේශවලද ජනතාව පහන් සහ වෙසක් කූඩු දල්වමින් නිවෙස් තුළ සහ ඒ අවට වෙසක් සැමරුම්වල නිරත වුණා. පනාගොඩ යුද හමුදා කඳවුරු පරිශ්‍රයේද වෙසක් සැරසිලි වලින් අලංකාර වූවා. කොටිකාවත්ත මත්තේගොඩ දීපන්ගොඩ සහ මොරටුව පුවක් අරාව ප්‍රදේශයේ පහන් කූඩු මෙන්ම බණ්ඩාරගම වැල්ලව ප්‍රදේශයේ තොරණ සහ වෙසක් සැරසිලි රසක් දැක ගැනීමට හැකි වුණේ මෙලෙසින්. බණ්ඩාරවෙල නුවරඑළිය සහ හැටන් ප්‍රදේශවල මෙන්ම අනුරාධපුර පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක වෙසක් කූඩු සහ පහන් දල්වමින් වෙසක් සැමරුම් උත්සව පැවැත්වුණේ මෙලෙසින්. රට පුරා මෙවර ප්‍රදර්ශනය කෙරුණු පහන් කුඩු මෙන්ම කුඩා ප්‍රමාණයේ තොරණ කිහිපයකට තේමා වී තිබුණේ කොරෝනා වසංගත පැතිරීම පිළිබඳවයි. මේ අතර රත්මලාන පරම ධම්මචේතිය විහාරස්ථාන පරිශ්‍රයේදී සාමණේර හිමිවරු විසින් බොදු බැතිගී ප්‍රසංගයක්ද පැවැත්වුවා.
And now, breaking news. මැදිරිය වෙත දැන් ලැබුණු පුවතක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසි භාවයේ අත්හල පුද්ගලයෙකු ලෙස ඇමරිකානු රජය විසින් නම් කර තිබෙනවා. ඇමරිකානු ෆෙඩරල් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ඇමරිකානු පුරවැසි භාවයේ අත්හැරි පුද්ගලයන්ගේ අලුත්ම නම් ලයිස්තුව පළ කර තිබෙනවා. එහි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් වෙනවා. නැවතත් එම ප්‍රවෘත්තිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසි භාවයේ අත්හල පුද්ගලයෙකු ලෙස ඇමරිකානු රජය විසින් නම් කර තිබෙනවා. ඇමරිකානු ෆෙඩරල් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ඇමරිකානු පුරවැසි භාවයේ අත්හැරි පුද්ගලයන්ගේ අලුත්ම නම් ලයිස්තුව දැන් පළ කර තිබෙනවා. එහි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන්. ශ්‍රීපාද වන්දනා සමය ඊයේ දිනෙන් අවසන් වුණා. එය සනිටුහන් කරමින් ශ්‍රීපාද ස්ථානයට වැඩමවා තිබූ සමන්දේව ප්‍රතිමාව සදාතක කරඬුව සහ දේවාභරණ අද යලි පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයට වැඩම කෙරුණා. ඒ නිමිත්තෙන් සිදු කෙරුණු පුද පූජා වන්දනාකරුවන්ගේ සහභාගීත්වයකින් තොරව සිදු කිරීම මෙවර විශේෂත්වයක්. ශ්‍රීපාද සමය සෑම වසරකම ආරම්භ වන්නේ උඳුවප් පොහොයෙන්. එතැන් සිට වෙසක් පොහොය දක්වාම සිරිපා සමයයි. ශ්‍රීපාද සමය ආරම්භීමේ ප්‍රධානතම කටයුත්ත වන්නේ ගල්පොත්තාවල රජමහ විහාරස්ථානයේ සිට සමන් දේව ප්‍රතිමාව, සදාතුක කරඬුව සහ දේවාභරණ ශ්‍රීපාදස්ථානය වෙත වැඩම කරවීමයි. එම වතාවත් වලට අනුව මෙවරත් ශ්‍රීපාද සමය ආරම්භුණද කොරෝනා බලපෑම නිසා ශ්‍රීපාද සමය ආරම්භීමෙන් මාස 3ක් පමණ ගත වෙද්දී බැතිමතුන්ගේ අඩුවක් දක්නට ලැබුණා. කෙසේ වෙතත් මහා සංඝරත්නය මළුවේ රැඳී සිටිමින් අවැසි සියලු පුද පූජා සිදු කළා. ඒක අපේ හාමුදුරුවරු නොඅඩුවම සිද්ධ කළා. ගණන් වශයෙන් වාර වශයෙන් බැලුවොත් 45 වතාවකට වැඩි කෙම්මුර දින පූජාවත් ප්‍රධාන පෝය 6කට විශේෂ පූජා 6කුත් දිනපතා දවසකට 4 වතාවක තේවාව හා පුදසිරිතුත් පවත්වමින් වන්දනා වාරයේ අවසන් වෙනකොට 700 වාරයකට වඩා ඒ සිරිත් චාරිත්‍ර ඉෂ්ට සිද්ධ වෙනවා. අපට මොන විදිහේ ක්‍රියාදාමයන්හි නිරත වෙන්නට තිබුණත් වන්දනා වාරය තුල ශ්‍රීපාද පද්මයෙහි පුදසිරිත් පැවැත්විය යුතුයමයි. ශ්‍රීපාද සමය ඊයේ අවසන් වුණා. ඒ අනුව අද දිනේ ශ්‍රීපාද මළුවේ තැන්පත් කර තිබූ සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ සේම සදාතුක කරඬුව යලි වැඩමවීම සිදු කෙරුණා. වෙනදා මේ අවස්ථාවට බැතිමතුන් මහ පිරිසක් එක්වුවත් මෙවර එය නවතා තිබුණේ සෞඛ්‍ය උපදෙස් මතයි. වෙනදාට ශ්‍රීපාදය වන්දනාවාරය අවසන් වෙලා දේව ආභරණ සහ පූජා භාණ්ඩ සදාතුක කරඬුව වැඩම කරන අවස්ථාවේ විශාල බැතිමතුන් පිරිසක් පැමිණ සිටිනවා මේ බෞද්ධ මධ්‍යස්ථානයේ. අද අපි දකින්නේ ආරක්ෂකාංශ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් කීප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පමණක් සමන්දේව ප්‍රතිමාව වැඩමවීමට ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් කටයුතු කර තිබෙන ආකාරයක්. මේ රථපෙළපාලිය එන මග දෙපස සිට ජනතාව වෙනදා පුද පූජා පැවැත්වුවද මෙවර එයද නවතා දමා තිබුණා. ඉකුත් සතිය තුළ පමණක් PCR පරීක්ෂණ දසදහසකට අධික සංඛ්‍යාවක් සිදු කළ බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ අතර ඊයේ දිනේ වාර්තා වූ රෝගීන් අතර අවුරුදු 1කමාරක දරුවෙකුද වෙනවා. ඔහු නෞක හමුදා පවුලක සමාජිකයෙක්. මේ අතර ඊයේ ඩුබායිහි සිට පැමිණි මගියෙකුද කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමග ඔහු IDH රෝහලට ඇතුළත් කළා. COVID-19 වෛරසය ආසාදනය වූ මෙරට පුද්ගලයෙකු පළමුවරට වාර්තා වුණේ පසුගිය මාර්තු මාස 11 වැනිදායි. එම මාසය තුළ පමණක් වෛරසය ආසාදනය වූ රෝගීන් 142 දෙනෙකු වාර්තා වී තිබුණා. අප්‍රේල් මාසයේදී වාර්තා වූ රෝගීන් ගණන 523ක්. මේ මාසයේ ගත වූ දින 7 තුළ පමණක් රෝගීන් 160 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව දැක්වෙන්නේ මාර්තු මාසයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවටත් වඩා වැඩි අගයක් ලෙසයි. ඊයේ දිනේ පමණක් වෛරසය ආසාදනය වූ
රෝගීන් 27 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. මේ 27 දෙනාගෙන් 25 දෙනෙක් නාවික හමුදාවේ උදවිය. ඒ වගේම අවුරුද්දකට තරමක් වැඩි වයස් දරුවෙක් ඒ නාවික හමුදාවේ පවුලක දරුවෙක් ආසාදනයට ලක් වෙලා තියෙනවා. සහ විශේෂයෙන් ඊයේ දිනේ ඩුබායි සිට පැමිණි ගුවන් යානයක මගියෙක් වුණ තිබීම නිසා මීගමුව රෝහලට ඇතුළත් කළ PCR පරීක්ෂණය කිරීමෙන් පසුව ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තියෙනවා. එතකොට මේන් පෙන්වුම් යන දේ තමයි මේ විදේශ වලින් පැමිණෙන සියලු දෙනා අනිවාර්යෙන් නිරෝධායනට ලක් කළ යුතු බව. මෙතෙක් වාර්තා වූ රෝගීන්ගෙන් වැඩිම පිරිසක් කොළඹින් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව දැක්වුණේ 150ක් ලෙසයි. පුත්තලම දිස්ත්‍රික්කයෙන් 35 දෙනෙකුත්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 36 දෙනෙකුත්, කළුතර දිස්ත්‍රික්කයෙන් 34 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් 13 දෙනෙකුත් හඳුනාගත්තා. තවත් රෝගීන් 11 දෙනෙක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සහ 7 දෙනෙක් යාපනයේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් 5 දෙනෙකුත්, කෑගල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කයන් තුලින් සිව් දෙනා බැගින් රෝගීන් 8 දෙනෙකුත් වාර්තා වුණා. මේ තත්ත්වය හමුවේ දිවයින පුරා ස්ථාන කිහිපයකදී PCR පරීක්ෂණ පැවැත්වීමද ඉහළ දැමූ අතර ඊයේ දිනය තුල පමණක් PCR පරීක්ෂණ 1553ක් සිදු කර තිබුණා. ගත වූ දින 7 තුල පමණක් එලෙස සිදු කළ PCR පරීක්ෂණ ගණන දසදහසකට ආසන්නයි. ඒ අනුව අදත් මෙරට ප්‍රදේශ කිහිපයකදීම PCR පරීක්ෂණ පැවති අතර මරදාන ප්‍රදේශයේ ආශ්‍රිතවද පරීක්ෂණ සිදු කෙරුණා. මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධම්මික අධිකාරවත්තගේ මහතා සඳහන් කළේ වතු ආශ්‍රිත ජනතාව ඇතුළු එම ප්‍රදේශවාසීන් පිරිසක් මෙලෙස PCR පරීක්ෂණ සඳහා යොමු කළ බවයි. පසුගිය දින කිහිපයේදී කොළඹ මහනගර සභාවේ විවිධ ස්ථානවල ඒ වගේ PCR පරීක්ෂණ සිදු කරගෙන ගියා. ඒ අය අතර ඇත්තටම අපිට දැනට වාර්තා වෙච්ච බහුතරයක් රෝගීන් සහ සම්බන්ධතා පැවැත්වූ අය තමයි. නමුත් පොදුවේ අපි ප්‍රජාව ආශ්‍රිතව කරන පරීක්ෂණ වලින් අපිට මෙතෙක් ගොඩක් වෙලාවට වාර්තා වුණේ නැහැ රෝගීන්. ඒක ඇත්තටම සතුටට කාරණාවක්. නමුත් අපි මේක නවත්තන්න නැතුව ඒක දිගටම කරගෙන මේ වෛරසය සමාජගත වී ඇද්ද කියන බිය නිසා. මේ අතර උහන ගොනාගොල්ල නවකිරියාව ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ හඳුනාගත්තා. එම නාවික හමුදා සෙබළා පසුගිය මාස 15 වෙනිදා නවකිරියාව ප්‍රදේශයේ පිහිටි තම නිවසට පැමිණ තිබූ අතර ඒ මාස 19 වෙනිදා දක්වා ඔහු එම ප්‍රදේශයේ වාසය කර තිබුණා. පසුව එම නාවික හමුදා සෙබළා ඇසුරු කළ පිරිස් පිළිබඳ විමසා බැලීමට සෞඛ්‍ය අංශ අද පියවර ගත්තා. මේ අතර බදුල්ල හාලියල ප්‍රදේශීය පුද්ගලයෙකු සැකපිට කටුකස්තුට නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. එම පුද්ගලයා කොළඹ හෝටලයක සේවය කළ අයෙක් වන අතර අවස්ථා කිහිපයකදීම හාලියල පිහිටි ඔහුගේ ඥාති නිවසකට පැමිණ තිබූ බවයි පරීක්ෂණවලින් හෙළිව තිබෙන්නේ. ඒ අතරතුර එම පුද්ගලයාට උණ වැළඳීම හේතුවෙන් ඔහු සැකපිට මෙලෙස නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබුණා. මේ අතර නිරෝධායනය සඳහා යොමු කර සිටි තවත් පිරිසක් අද නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටව ගියා. ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ සම්පූර්ණ නිරෝධායන මධ්‍යස්ථානයේ සහ ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 118 දෙනෙකු අද දිනේදී එලෙස පිටව ගිය බවයි. ඔළුවේ නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ ඒ නිරෝධායන කාර්ය සම්පූර්ණ කරන ලද පුද්ගලයන් 20 දෙනෙකුත් ඒ වගේම සාම්පූර් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කාර්ය අවසන් කරන ලද පුද්ගලයන් 98 දෙනෙකුත් අද දිනේදී නිරෝධායන මධ්‍යස්ථානයේ මුදා හැරීමට නාවික හමුදාව කටයුතු කළා. ඒ වගේම තමයි අද දින නිරෝධායන කාර්ය අවසන් කළ 118 දෙනා අතුරින් අධික ලෙස මන්ත්‍රාලයට ඇබ්බැහි වූ පුද්ගලයන් 7 දෙනෙකු අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ පවත්වාගෙන යනු ලබන පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත මේ අතර COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළේ පුනානි කන්දකාඩු සහ කටුකෙලියාව මධ්‍යස්ථාන වෙත නිරෝධායනය සඳහා යොමු කර සිටි 168 දෙනෙකු අද නිරෝධායනය අවසන් කර පිටව ගිය බවයි. ඒ අනුව මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වලින් නිරෝධායනය අවසන් කර පිටව ගිය පුද්ගලයන් ගණන 5728ක්. එමෙන්ම තවත් පුද්ගලයන් 4931 දෙනෙකු මධ්‍යස්ථාන 39ක නිරෝධායනය සඳහා යොමු කර ඇති බවත් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. මේ අතර විදේශයන්හි රැකියාවන් සහ අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින බොහෝ පිරිසක් පසුගිය දින කිහිපය තුළ මෙරටට රැගෙනීමට රජය පියවර ගත්තා.
කටාරෙහි සේවය සඳහා ගොස් සිටින එවැනි තවත් පිරිසක් මෙරටට පැමිණීමට නොහැකිව එරට සිරවී සිටිනවා. ඔවුන් අප වෙත සඳහන් කළේ කටාරෙහි පෞද්ගලික ආයතනයක සේවයේ නියුත තමන්ට මාස කිහිපයකින් වැටුප් ගෙවා නොමැති බවත් පවතින තත්ත්වය හමුවේ ලංකාවට පැමිණීමට නොහැකිව තමන් සිරවී සිටින බවයි. මේ අතර රට රැඳී සිටින තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඔවුන් මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව මෙලෙස පැහැදිලි කළා. දැනට මාස 3ක පමණ සිට රැකියාව වැටුපක් නොමැතිව කාමරවල ඉන්නේ. මානසික වශයෙන් අසරණ තත්ත්වයේ වැටලා ඉන්නේ. අපි ඉතින් අදාළ බලධාරීන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් අපේ රටට ගෙන්වා ගන්න ලෙස. මේ අතර කොරෝනා වසංගතය හමුවේ මෙරටට අවශ්‍ය ස්වසන ආධාර යන්ත්‍ර ලබා දීමට ඇමරිකාව ඉදිරිපත් වී තිබෙනවා. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ උපදෙස් මත එරට ආරක්ෂක උපදේශක රොබර්ට් ඔබ්‍රයන් මහතා මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව සඳහන්. අමරිකානු ආරක්ෂක කවුන්සිලේ නිල ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ එරට ආරක්ෂක උපදේශක රොබර්ට් ඔබ්‍රයන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි. ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර පවතින දීර්ඝකාලීන මිතුදම සහ කොරෝනා වෛරසයට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා. ලබන සඳුදා සිට රාජ්‍ය ආයතනවල රාජකාරී කටයුතු යථාතත්වයට පත් කළද මහජනයාගේ පැමිණීම සීමා කළ යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස් හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඔහු පවසන්නේ මහජනතාවට අවශ්‍ය සේවාව ලබා දීමට වෙනත් විකල්ප වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි. මේ අතර එම කටයුතු පවත්වාගෙන යාමේදී බලපාන ප්‍රායෝගික ගැටලු නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද අදහස් පළ කළා. අපි දන්නවා මේ දිස්ත්‍රික් සීමාවන් කියන ඒවා තියෙනවා. හැමෝම අහන ප්‍රශ්නයක් තමයි දිස්ත්‍රික් සීමාවන් මේ සේවයට එන අයට බලපානවද කියන කාරණේ. ඒ සීමාවන් ඒ අයට බලපාන්නේ නැහැ. නමුත් සාමාන්‍ය අයට නෙමෙයි මේ අත්‍යවශ්‍ය සේවයක් හැටියට සලසලා තමයි ඒ අයට පැමිණීමට හැකියාව ලැබෙන්නේ. සඳුදා ඉඳලා ඊළඟ කාරණේ තමයි මේ ඇදිරි නීතිය පවතිද්දිම කොහොමද මේ රට පවත්වාගෙන යන්නේ කියන කාරණේ. ඒකත් බස්නාහිර පළාතට බලපාන්නේ. එහිදී නිර්ණායක අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතට ගේන රෙගුලාසියක් හැටියට සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් විශේෂයෙන්ම කොහොමද පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යන්නේ? මොකද්ද රියදුරුගේ වගකීම? මොකද්ද අනේ ඒතර විශේෂයෙන්ම ඇදිරි නීතිය පවතිනවා. නමුත් ඒ ආයතනවල ඒ අදාළ සේවක සංඛ්‍යාව ප්‍රතිශතයක් අනුව පැමිණෙනවා. ඒකම අනිත් අය හැමදෙනාම නිවසේ රැඳී ඉන්නවා. එළියට ඕන ළඟම තියෙන සුපර් මාකට් එකට ළඟම තියෙන වෙළඳසැලට ආහාර හරි ඖෂධ ගන්න හරි යනවා. ඒ යන්නේ හැඳුනුම්පත් අංක භාවිතා කරලා. නමුත් සඳුදා උදෑසන වෙනකොට 100%ක්ම මේක ක්‍රියාත්මක වෙන්න බැරි වෙයි. නමුත් සඳුදා අඟහරුවාදා වෙනකොට බදාදා අපි බලාපොරොත්තු වෙනවා මේකට අනුගත වෙලා ජනතාවත් ඒ වගේම ඒ ආයතන ප්‍රධානීන් කටයුතු කරයි කියලා. මේ මාසේ 11 වෙනිදා ඉඳලා අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා. පරණ විදිහටම අවශ්‍ය සේවාවන් තමයි අපි 11 වෙනිදා පටන් ගන්න මේ තීරණය කළේ. ආයතනයට අවශ්‍ය සේවක සංඛ්‍යාව පිළිබඳ තීරණය කරන්න පුළුවන්නේ එම ආයතන ප්‍රධානීට ඒ අනුව අපි උපදෙස් දුන්න පුළුවන් තරම් කොළඹ කාර්යාල නම් කොළඹවට කට්ටියම ගෙන්න ගන්න. මොකද එතකොට පොදු ප්‍රවාහන පහසුකම් අවම වශයෙන් භාවිත කරන්න පුළුවන්. අපි අවශ්‍ය රාජකාරී පටන්ගෙන තියෙනවා. ඒත් මහජනතාව පැමිණීම පුළුවන් තරම් අඩු කරනවා නම් හොඳයි. අපි දැන්ලා තියෙන සියලුම ආයතන වලට මේ මහජනතාව වෙනුවෙන්ම දුරකථන ඇමතුම් මේ අවශ්‍යතාවය ලබා දෙන්නේ. ඒකට වෙනම නිලධාරියෙක් අනුයුක්ත කරන්න මහජනතාව කාර්යාලවලට පැමිණෙන්නට වඩා ඒකෙදි යම්කිසි පහසුවක් වෙවි දෙපැත්තටම. මොකද මේ අපි ඔක්කොම මේ රාජකාරී කළත් මේ කොරෝනා වෛරස් මර්ධනය සම්බන්ධ පත් කරලා තියෙන ජනාධිපති කාර්යාලය බලකායේ නීති 95 වලට යටත්වයි අපි මේ කටයුතු කරන්නේ. අපි රාජ්‍ය සේවකයන් ඉල්ලා හිටියා පැමිණීමේදී සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන එන්න. රාජකාරී කිරීමේ තමන්ගේ එදිනදා තියෙන අවශ්‍ය වෙන වැඩ කොටස් ඉවර කළා ඒ දෙපාර්තමේන්තුවේ අභියන්තර පරිදි ඔවුන්ට කල් වේලා ඇතුව ඕන යන්නත් පුළුවන්. පුජ්‍යලික අංශය ගැන කියනවා නම් අපි උදේ 10ට පටන් ගන්නයි කියලා දැනුම් දුන්නා. පසුගිය මාර්තු 20 වනදා සිට මේ දක්වා කාලය තුල ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 48725 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාලය තුල පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 12654ක්. මේ අතර ගත වූ පැය කිහිපය තුලත් ප්‍රදේශ කිහිපයකින් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධ සිදුවීම් කිහිපයක් වාර්තා වුණා. ඇඳිරි නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සහ නීති විරෝධී කටයුතු සොයා දිවයින පුරා වැටලීම් තවදුරටත් සිදුවනවා.
ඒ අනුව ගත වූ දින 3 තුල නීති විරෝධී මද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 13 දෙනෙකු ඇල්පිටිය සුරාබදු කාර්යාලීය නිලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉඳුරුව ඇල්ල, ඇත්කඳුර, කොස්ගොඩ සහ ඇල්පිටිය යන ප්‍රදේශවලින්. මේ අතර ඇන්ද්‍රේ නීති කාලය තුලදී හික්කඩුව සාමගම ප්‍රදේශයේ නිවාස ඇතුළු කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු හික්කඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු විසින් සොරා ගන්නා ලද රුපියල් ලක්ෂ 15කට ආසන්න රන් භාණ්ඩ සහ විදුලි උපකරණ තොගයක්ද සොයා ගැනුණා. ඇන්ද්‍රේ නීතිය ක්‍රියාත්මක කාලය තුල අනුරාධපුර මහමාන් කඩවල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකින් විදුලි උපකරණ සොරා ගන්නා ලද සිව් දෙනෙකු අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 500ක් සමග එකම පවුලේ දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු කුරුණෑගල මාවතගම වික්‍රමසිංහපුර ප්‍රදේශයේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. මාවතගම පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබුණා. වැටලීම සඳහා පොලිස් නිලසුනකයෙකුගේද සහාය ලබා ගැනුණු අතර අත්අඩංගුවටගත් කාන්තාව විදේශගතව සිට මාස 8කට පමණ පෙර මෙරටට පැමිණ මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ. සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 2ක මුදලක් සහ ජංගම දුරකථන 8ක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. රත්නපුර වැලිමලුව ප්‍රදේශයේ ගෑස් අලෙවි සැලකට අදාළවම කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබෙනවා. හෙරොයින් ජාවාරමේ නිරත පුද්ගලයන් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් ඊයේ දහවල් අල්ලාගෙන ඇති අතර පසුව ඔවුන් දෙදෙනා රත්නපුර පොලිස් විශේෂකාර බලකා කඳවුරේ නිලධාරීන් වෙත බාර දීමට කටයුතු කර තිබෙනවා. මෙම සිද්ධියට පලිගැනීමක් වශයෙන් අදාළ ගෑස් අලෙවි සැලට ගිනි තබා ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ. සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රත්නපුර පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර ගම්පොළ ගඟවට මාර්ගයේ නිවසක් ඉදිරිපිට නතර කර තිබූ ත්‍රිරෝද රථයක් පසුගිය 30 වැනිදා අලුයම් කාලයේදී පුද්ගලයෙකු විසින් සොරාගෙන තිබෙනවා. CCTV කැමරා 88ක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරු හැටන් ආගරපතන ප්‍රදේශයේදී අදාළ ත්‍රිරෝද රථය සමග ඊයේ අත්අඩංගුවට ගැනුණා. සිද්ධියට අනුබල දුන් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ගම්පොළ පොලිසිය මගින් සිදු කෙරෙනවා. මේ අතර අවිස්සාවේල්ල නගරයේ මාර්ග බාධකයේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් ගමන් කළ පුද්ගලයන් අපසු හරවා යැවීමට පොලිසිය කටයුතු කළා. ඉදිරි දින කිහිපය තුළ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර වැලිමඩ ප්‍රදේශයට ඇදහැරුණු දැඩි වර්ෂාවත් සමග හපුතලේ වැලිමඩ මාර්ගය අසල තාප්පයක් සහ දෙමහල් ගොඩනැගිල්ලක් කඩා වැටුණා. වැලිමඩ ප්‍රදේශයට ඇදහැරුණු දැඩි වර්ෂාවත් සමග උමා ඔය අසල පිහිටි ගොඩනැගිල්ලක් අත්තිවාරම සමග උමා ඔයට පෙරළී ගොස් තිබුණේ මෙලෙසින්. අනතුර සිදුවන අවස්ථාවේ මෙම නිවසේ කිසිවකු නොසිටි බවයි වැලිමඩ පොලිසිය පැවසුවේ. මේ අතර වැලිමඩ හපුතලේ ප්‍රධාන මාර්ගයේ දඹවින්න ප්‍රදේශයේ පිහිටි නිවසක ආරක්ෂිත තාප්පයක්ද කඩා වැටෙන අයුරු අසල CCTV කැමරාවක සටහන් වී තිබුණා. මේ අතර බණ්ඩාරවෙල නගරයට ඇදහැරුණු දහරානිපාත වර්ෂාවත් සමග මාර්ග කිහිපයක් ජලින් යට වී තිබෙනවා. මේ හේතුවෙන් රථවාහන ධාවනයට බාධා එල්ල වූ බව අප වාර්තාකරු පැවසුවා. මේ අතර සබරගමුව ඌව මධ්‍යම උතුරු මැද සහ දකුණු පළාත්වලට මෙන්ම කළුතර අම්පාර මඩකලපුව යන දිස්ත්‍රික්කවලට ඉදිරි දින කිහිපය තුළ අධික වර්ෂාවක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ පවතින කාලගුණ තත්ත්වයෙන් සිදුවේ හැකි ආපදා මැඩ පැවැත්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. මේ සම්බන්ධයෙන් අපේ සියලුම දිස්ත්‍රික්ක දැනුවත් කරලා තිබෙනවා. සානගත කළ අවශ්‍ය පරිදි ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම ආපදා තත්ත්වයක් මුහුණ දීම සඳහා කටයුතු සිදු කරලා තිබෙනවා. ලකුණු අනතුරු ඇති අවස්ථාවන්හිදී කුඹුරු තියවතු වැනි ක්‍රීඩා පිට්ටනි වැනි විවෘත ස්ථාන භාවිතය ඉතාමත් අවදානම් වෙනවා. රහන් සහිත දුරකථන භාවිතය අවදානම්, විශේෂම විවෘත වාහන විදිහට බයිසිකල්, ට්‍රැක්ටර්, බෝට් වැනි වාහන භාවිතය අවදානම් තත්ත්වයක පවතිනවා. එකම ස්වභාවික ආපදා වෙනුනොත් මෙම 117 දුරකථන අංකය අඛණ්ඩව විවෘතයි. සියලුම දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ ඒකක පාර්ශ්වකරුවන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු සියලු දෙනාට මෙම නිවේදනයෙන් අඛණ්ඩව වාර්තා කරලා තිබෙනවා. රාජ්‍ය වියදම් පියවා ගැනීමට රජයේ සේවකයන්ගේ වැටුප් පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටීම අනුමත කළ නොහැකි බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පැවසුවේ රජයට මුදල් අවශ්‍ය නම් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ කල් දමා ඒ සඳහා වෙන් කර ඇති මුදල් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා යොදාගත හැකි බවයි. පැහැදිලිවම රජයට අපි කියන්නට ඕන රාජ්‍ය සේවකින්ගේ වැටුප් ඒ ආකාරයෙන්ම ගෙවන්නට රජයක් හැටියට බැඳිලා සිටිනවා. ඒ වගකීම පැහැර හරින්නට අපි කිසි කෙනෙකුට හැකියාවක් නැහැ. ඒ නිසා රජයේ වගකීම, රජයේ යුතුයකම
එලෙසම ඉෂ්ට කරන්නට ඕන. මේ රජයෙන් මම ඉල්ලීමක් කරනවා. අධිවේගී මාර්ගවලට කෝටි ප්‍රකෝටි ගණන් අරමුදල් වෙන් කරනව වෙනුවට කරුණා කරලා රාජ්‍ය සේවකින්ගේ වැටුප් එලෙසම ලබා දෙන්නට ඒ මුදල් උපයෝගී කරගන්න. ඒ වගේම දවස් පඩි, මාස් පඩි, ස්වයං රැකියා ශාස්ත්‍රයේ නාගරික ග්‍රාමීය දුප්පත් ජනතාව, වතු ජනතාව, කම්කරු ප්‍රජාව මේ සියලු දෙනාම රැකගන්නට ඒ වටිනා මුදල් යොදවන්න. ඒ වගේම ඊ타මත්ම අයහපත් සෞඛ්‍යමය පරිසරයක් තුළ කඩිමුඩියේ පවත්වන්නට සැලසුම් කරන මහ මැතිවරණය වහා නවත්තලා මැතිවරණය වෙනුවෙන් කැප කරන මුදල් ටික රාජ්‍ය සේවක වැටුප් සඳහා යොදවා ගන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ස්වේච්ඡාවෙන් රාජ්‍ය සේවකින්ට යම් පරිත්‍යාගයක් කරන්නට තමන්ගේ හදවත කියනවා නම් එය ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා දීලා කරුණා කරලා ඉදිරියේදී අනිවාර්ය වැටුප් කප්පාදුවකට නොයන ලෙසට මම ඊ타මත්ම වගකීමෙන් මේ රජයෙන් මම ඉල්ලීමක් කරනවා. මේ අතර මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අද විවිධ අදහස් පළ කර තිබුණා. බොහොම පැහැදිලිව සුද්ධ සිංහලෙන් මෙහි සඳහන් කරලා තියෙනවා පුද්ගලික ආයාචනයයි කියලා. රාජ්‍ය සේවයේ ප්‍රධානිය බවට පත්වෙන්නේ ජනාධිපති ලේකම්වරයා. ඔහුගේ මාසික වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරලා තියෙනවා. ඒ ආදර්ශය අනුව අනිත් කැමති කෙනෙක් ඉන්නවා නම් මේ තියෙන ආර්ථික අර්බුදය හැමුවේ වැන්දපුහා අනද්දරු අරමුදලට දායක වෙන ලෙස ඉල්ලා සිටලා තියෙනවා. ඉතින් එහෙම ආයාචනයක් ජාතියකින් වැඩ කරන ජනතාවගෙන් කරන්නට එතුමට සුද්ධ වූ අයිතියක් තියෙනවා. රජයට මුදල් හොයා ගැනීම ප්‍රශ්නයක් තියෙනවා නම් අපි රජයට කියන්නේ පාර්ලිමේන්තුව කැඳවලා රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්න අවශ්‍ය නීති රීති සකස් කරලා පාර්ලිමේන්තුව කැඳවන්න අපි මේ යෝජනාවට අපේ ඡන්දය දෙනවා. රජයේ සේවකයන්ට පඩි ගෙවන්න ඉදිරිපත් කරන ඕනම නීතියකට අපි බහුතර බලය නෙවෙයි අපි 3/2 බලය උනත් ලබා දෙන්න සූදානම් කියන එක මම මේ අවස්ථාවේදී කියනවා. තමන්ගේ පඩියෙන් යම් කිසි ප්‍රතිශතයක් මේ වෙනුවෙන් දායක කරන්න කියන කාරුණික රට වෙනුවෙන් කරන ඉල්ලීම තමයි එතුමා කරන්නේ. ඉතින් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම රටේ ජනතාවගේ මම හිතන්නේ වගකීමක්. කුඩු සල්ලි වලින් යැපෙන සමහර නිලධාරීන් ලංකාවේ ඉන්නවා. කුඩු කාරයෝ එළියේ ඉන්නවා. කුඩු ගෙන්නන නාලිකාවල් ප්‍රධාන එළියේ ඉන්නවා. කුඩු ගෙන ඇමතිලා එළියේ ඉන්නවා. අද මේ කුඩු වග සංගතේ හින්දානේ දෙයියනේ සුදුවැල්ලේ පුද්ගලයත් අහුනේ. අද නාවික හමුදාවේ වීරෝදාර රණවිරුවන්ටත් බෝකලේ මෙයයි. ඉතින් මේ කුඩු වසංගතෙත් කොරෝනා වගේ වසංගතයක්. අද කොරෝනා රෝගීන් 834කට වගේ වැඩි වෙලා තියෙනවා. අලුත්ම ගැටේ මොකද්ද? 15 ලක්ෂයක රාජ්‍ය සේවකයන්ගේ පඩියෙන් භාගයක් දෙන්න කියලා. කිසිම රාජ්‍ය සේවකයෙකුට බලකිරීමක් කරලා නැහැ. ඔවුන්ගේ වැටුපෙන් යම් ප්‍රමාණයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් පමණයි සිදු කරලා තියෙන්නේ. ඒ හින්දා අපි ඉතාම පැහැදිලිව කියන්න ඕනේ මේ විරුද්ධ පක්ෂයේ අයට මං හිතන්නේ පොඩි ගැටලුවක් තියෙනවා. කියවීම සහ ඒ අඩංගු කරුණු අවබෝධ කර ගැනීම සම්බන්ධයෙන් කියලා. මම හිතන්නේ රට මුහුණ පාලා තියෙන ආර්ථික අර්බුදයත් එක්ක ඒකෙන් බේරීම සඳහා රජයේ නිලධාරීන්ගේ පඩිය කැප කරන්න කියලා තමයි එතුමා ඉල්ලන්නේ. මේ ආකාරයට රජ නිලධාරීන්ගේ වැටුප පරිත්‍යාග කරන්න කියලා ඉල්ලද්දී අපි දැක්ක දැන් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරලා තියෙනවා රුපියල් 2,40,000ක දීමනාවක් ඇමතිවරුන්ට ඉන්ධන දීමනා හැටියට. පොදු ජනතාවට සමස්තයක් ලෙස මේ ආදායම් බෙදී යන්න ඕනේ. ඒක තමයි සැබෑ සමානතා ගුණධර්මය වෙන්නේ. ඒ නිසා තමයි පී.වී. ජයසුන්දර මැතිතුමා පෞද්ගලික ඉල්ලීමක් කළේ. මේක තමයි සංඥා. මැතිවරණයෙන් පස්සේ මම පැහැදිලිව කියනවා මේගොල්ල රජයේ සේවකයන්ගේ වැටුප් කප්පාදුවකට යනවා. අපි රජයේ සේවකයන්ගේ වැටුප දෙගුණ කරද්දී ගෝඨාභය රාජපක්ෂ පාලනය මේක භාගයක් කරන්න හදනවා. දැන් මේ කුහකකම ඇත්තම කියනවා. මේ විපක්ෂයේ කුහකකම මම LTT එකට සහතික දෙනවා නෙමෙයි LTT එකේ තිබ්බේ නැහැ. සුනාමි වෙලාවේ LTT ප්‍රදේශයට අපේ හමුදාව ගිය වෙලාවේ තුවක්කුපත්තු කරේ නෑ. අඩු ගානේ ඒ තත්ත්වයවත් අඩු ගානේ විපක්ෂය අද නැහැ කියන එක කනගාටුවෙන් කියන්න ඕනේ. ජාති ආගම් කුල බෙහෙද කිසිවක් නොතකූ දහම බුදුදහම ලෙස සැලකෙනවා. ඒ වගේම ඕනෑම කෙනෙකුට බුදුදහම කියා දෙන මඟ ඔස්සේ තමන්ගේ සසර ගමන කෙලවර කරගත හැකියි. එවන් අවබෝධයකින් බුදු මගට පිවිසි අපේ කාලේ තරුණයෙකු සොයා ලයිව් ඇට් අප ගිය ගමනයි මේ. මේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ භගවන්තලාවේ රාහුල හිමියන්. ගිහි කල උන්වහන්සේ මහේශ්වර ශර්මා. දමිළ ජාතික පවුලක උපත ලබන මහේශ්වර ශර්මා පසු කලෙක තම පියාගේ අභාවයෙන් පසුව හැදී වැටෙන්නේ සිංහල බෞද්ධ පරිසරයක. අවුරුදු 10 දී තාත්තා නැති වෙනවා.
අයියා යක්කයි හොඳට ඉගෙන ගන්නවා. මාව එක්කගෙන යනවා වැලිමඩ පළාතේ අම්මා කෙනෙක් සිංහල බෞද්ධ අම්මා කෙනෙක් මාව ඒ නිවසට එක්කගෙන ගිහිල්ලා තමන්ගේ පුතා වාගේ මාවත් රැකබලාගෙන මාවත් පාසල් යවලා හොඳ ගතිගුණ කියා දීලා ධර්මයේ කියා දුන්නා. ඒක මගේ ජීවිතේට කවදාකවත් අමතක වෙන්නේ නැහැ. ශාසනය ගැන මට ආසාවක් ඇති. සිවුර ගැන ආසාවක් ඇති වුණා. ලංකාවේ සිංහල බෞද්ධයා ගැන ගෞරවයක් ඇති වුණා. ශාසනය මහාන වෙන්න හිතුවා. හින්දු ආගමින් කෝවිලෙන් සමුගත්තා. හින්දු පූජක තනතුරෙන් සමුගත්තා. පළමුව හින්දු කෝවිලක ප්‍රධාන පූජකවරයෙකු ලෙස කටයුතු කරන මහේශ්වර ශර්මා බුදුදහම ඉගෙන ගැනීමට නැඹුරු වනවා. බුදුදහම කිසිවකු වෙනුවෙන් සීමා මායිම් පැන වූවක් නොවේ. ඒ නිසාමයි දෙසටක් ආගම්හි බමුණන් පරිබ්‍රාජකයන් ජටිලයින් නිගණ්ඨයින් ආදීන් පමණක් නොව රාජකුමාරයන් සිටු කුමාරයන් ආදී සැමට බුදුදහම දහමක් බවට පත්වන්නේ. එබැවින් බුදුදහම තුළින් සැමට දහම් රසය විඳීමේ නිදහස ලෝකනාථයන් වහන්සේ උදා කර දුන්නා. බුදුරදුන් වදාළ ධර්මය පසක් කර ගනිමින් මහේශ්වර ශර්මා පූජකතුමා උඩකරවිට නන්ද ස්වාමින් වහන්සේගේ ගුරුහරුකම් මැද බලංගොඩ ඕලුගම්තොට ඉහළ මණ්ඩාවල ශ්‍රී සුදර්ශනාරාමයේදී මෙලෙස පැවිදි දිවියට ඇතුළත් වෙනවා. ඒ 2016 අවුරුද්දේ දෙසැම්බර් 16 වෙනිදා හින්දු කෝවිලක පූජකවරයෙකු බුද්ධ පුත්‍රයෙකු බවට පත් වූ මෙරට ප්‍රථම අවස්ථාව මෙයයි. අද ලංකාවට ලෝකයට දමිළ භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් ධර්මයේ දේශනා කරන භගවන්තලාවේ රාහුල හිමි මීට වසර 5කට කලින් හින්දු කෝවිලක පූජකවරයෙක්. මගේ ගම භගවන්තලා වුණාට මා වැඩිම ජීවත් වුණ බලංගොඩ. මගේ තාත්තා දමිළ. මගේ අම්මා දමිළ. මම බ්‍රාහ්මණ කුලයක ඉපදුණා. හින්දු ආගම අදහලා. හින්දු ආගමේ පූජකෙක් විදියට අවුරුදු 20ක් ජීවත් වුණා. මාගේ ගුරු දේවෝත්තම අවසරයි උඩකරවිට නන්ද ස්වාමින් වහන්සේ ළඟට ඇවිත් මහාන වෙන්න ඕන කිව්වා. මහාන කරන්නම් කිව්වා. පූජකෙක් විදියට මා මාස ගාණක් ඉයලමණ්ඩාවල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ මා හිටියා. ලංකා ඉතිහාසයේ පළමුවරට හින්දු ආගමේ නායකෙක් සසුන්ගත වුණා. භගවත් ගීතාව කියූ මුවින් බුදුබණ කියන භගවන්තලාවේ රාහුල හිමියන් ජාති ආගම් කුලමලවලට බෙදී විවිධ මතධර්මින් වෙසෙන සමාජයක උන්වහන්සේ අප කාටත් මහඟු ආදර්ශයක් නිහඬවම කියාපානවා. බලාපොරොත්තු වෙනවා ස්වර්ණවාහිනී මාධ්‍ය ඔස්සේ ලංකාවේ එදත් අදත් සමාජයේ සියලු දෙනාට හොඳ දෙයක් ලබා දෙන ස්වර්ණවාහිනී මාධ්‍ය ඔස්සේ අපට දෙමළ භාෂාවෙන් මේ ධර්ම දේශනාවල් සිදු කරන්න ලබා දුන්නොත් ඔබ තවත් මහා සමාජාරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 900 ඉක්මවා තිබෙනවා. අද දිනේත් මෙම අරමුදල සඳහා විවිධ පරිත්‍යාගශීලීන්ගෙන් මූල්‍යාධාර හිමි වූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. යහපත් පුරවැසියෝ ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරීන්ගේ සංගමය රුපියල් ලක්ෂ 28ක පරිත්‍යාගයක් COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දීම සිදු කෙරුණා. මේ අතර සබරගමු පළාත් සභා අරමුදල රුපියල් මිලියනයක්, රත්නපුර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රුපියල් 1,55,000ක් අරමුදලට පරිත්‍යාග කර තිබූ අතර ඊට අදාළ චෙක්පත් පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික නිලධාරීන්ගේ සංගමය රුපියල් ලක්ෂ 5ක් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් බෞද්ධ සංගමය රුපියල් ලක්ෂ 3ක් අරමුදලට පරිත්‍යාග කළා. මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හෙදියන් වෙනුවෙන් ධනපතියෙකුගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකෙරුණු නව හෙද නේවාසිකාගාරය අද විවෘත කෙරුණා. ඒ සෞඛ්‍ය ඇමතිනියගේ ප්‍රධානත්වයෙන්
මේ සඳහා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදිසෙසුන්ගෙන් සමන්විත ඊස්ට් කෝස්ට් සංවිධානයේ සභාපති වෛද්‍ය සුකුමාර් නාගේන්ද්‍රන් මහතා රුපියල් ලක්ෂ 150ක් පරිත්‍යාග කර තිබෙන අතර එම මුදලින් හෙදියන් 32 දෙනෙකුට අවශ්‍ය සියලු පහසුකම් සහිතව කාමර 16කින් යුතුව මෙම නේවාසිකාගාරය ඉදිකෙරුණා. මේ ඉදිකිරීම සඳහා ශ්‍රමදායකත්වය ලබා දුන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. එම ඉදිකිරීම කටයුතු සහ සෙසු කටයුතු සම්පත්තිකරණය කළේ වරාය සභාපති විශ්‍රාමික ජෙනරාල් දයාරත්නායක මහතායි. හේමා සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්ස්ලියා සමාගම තමන් නිෂ්පාදනය කරන ලද තවත් ස්වයංක්‍රීය මෙහෙයුම් රොබෝ යන්ත්‍ර 3ක් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට නිල වශයෙන් භාර දී තිබෙනවා. ඇට්ලස් ඇක්ස්ලියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙහෙයුම් අධ්‍යක්ෂ විරාජ් සූරිය මහතාගේ මඟ පෙන්වීම යටතේ එම සමාගමේ තාක්ෂණික කණ්ඩායම මෙම ව්‍යාපෘතිය දියත් කර තිබෙනවා. මේ අතර රාජ්‍ය සේවා ආයතන ලබන සතියේ ආරම්භ කිරීමට පෙර විෂබීජ හරණය කිරීම සඳහා විෂබීජනාශක දියර මුහුණු ආවරණ අත්සේදුම් කාරක ලබා දීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඉදිරිපත් වී තිබෙනවා. රට පුරා විහිදී සිටින ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මෙම භාණ්ඩ සැපයන අතර එමගින් රාජ්‍ය ආයතන විෂබීජ හරණයට ලක් කරනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ජගත් වැල්ලවත්ත මහතා විසින් මෙම භාණ්ඩ බාර දීම අද සිදු කළ අතර එම අවස්ථාවට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්‍යාරච්චි රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත් වූ අඩු ආදායම්ලාභී ජනතාව සඳහා රුපියල් 5000 දීමනාව සියලු ගොවි විශ්‍රාම වැටුප්ලාභීන්ට සහ දිහිවර විශ්‍රාම වැටුප්ලාභීන් වෙත මැයි මාසය සඳහා ලබා දීමට පියවර ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ රුපියල් ලක්ෂ 3000ක් වටිනා වාහන අමාත්‍යාංශය වෙනුවෙන් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි. දැන් රටවටින් අට. වටින් අටට කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතාට ලබා දුන් ස්ථානමාරුව නීති විරෝධී බව ඔහු ප්‍රකාශ කරනවා. රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ කිසියම් පුද්ගලයෙකුගේ උපදෙස් මත තමාට ස්ථානමාරුව ලබා දී ඇති බවයි. මම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ස්ථිර තනතුරු දරන නිලධාරියෙක්. ඒත් එක්කම මගේ පත්වීම් බලධාරියාත් ස්ථානමාරු කිරීමේ බලධාරියාත් විනය බලධාරියාත් වෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා අනුකමිටුව. අනුකමිටුවට නොදන්වා ඇතිවරණයක් තියෙන වාතාවරණයකදී මෙවැනි ස්ථානමාරුවක් ලබා දීම කිසිසේත්ම සාධාරණ වන්නේ නැහැ. පානතුල හොරයිතුඩුව ප්‍රදේශයේ ඇති වූ ගින්නකින් නිවාස 3ක් විනාශ වී ගියා. ඊයේ රාත්‍රී 7ට පමණ මේ ගින්න හටගත් අවස්ථාවේ එම නිවෙස් තුල කිසිවකුත් සිට නැහැ. ඔවුන් අසල විහාරස්ථානයකට ගොස් සිටි අවස්ථාවේදී මේ ගින්න හටගෙන තිබෙනවා. මොරටුව මහනගර සභාවේ ගිනි නිවන රථ 3ක් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනයට පියවර ගත්තා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. තලාතුවය කොළඹිස්ස නීලවල්ල ප්‍රදේශයේදී වැලිමුවකු ඝාතනය කර මස් පිණිස අලෙවි කිරීමට සූදානම් වූ දෙදෙනෙකු අද තලාතුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මද්දක් යොදා හසු කරගත් මුවකු මෙසේ මස් කරමින් සිටින බව පොලිසියට ලැබුණු තොරතුරක් මතයි වැටලීම සිදු කළේ. හංගුරංකිත මන්දාරම්නුවර මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා මන්දාරම්නුවර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළා. ප්‍රදේශයේ පුරා පැවති දැඩි වර්ෂාව හමුවේ මන්දාරම්නුවර දෙසට දහවනිය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් මේ අනතුර සිදු වුණා. ලයිව් එකේ අදට අවසන්. මම නදීක කරුණානායක. මම චවිකා ගුණසේකර. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.